right මම වෙන ක්ලිප් එකකින් මේක රෙකෝඩ් කරනවා වෙන ෆයිල් එකක් විදියට හරි අපි ඔන්න යන්න හදන්නේ මොනවටද දන්නවද relationships වලට relationships හරි නේද relationships අපි කියමු table relationships හරි access tables වල තියෙනවා අත්‍යවශ්‍ය වැදගත් කාරණයක් මේක ඉගෙන ගත යුතුයි කියනවා table relationships relationship එකක් කියලා කියන්නේ මොකද්ද මේක මම හිතන්නේ මේ database DBMS ගැන වාට ගන්නන්න පටන් ගත්ත දවසේ ඉඳන්ම වගේ මේ වචනේ මගේ අතින් කියවෙන්න ඇති relationship එකක් මොකක්ද ඔයාලට අදහස පාරමී අදහසක් තියෙනවද relationships ගැන relationship එකක් ඔය කියන්නේ මෙයා අපේ relation කෙනෙක් ඊට ඔයාලගේ සමහරවිට පන්තියේ ඉන්න යාළුවෝ දෙන්නෙක් මොකක් relationship එකක් තියෙන එක නෑකමක් එහෙම මොනවා හරි සම්බන්ධයක් නිකන් එහෙම අරයා එහෙම මෙයා මෙහෙම නෙමෙයි අපි දෙන්නම මෙන්න මේ හේතු නිසා මෙන්න මේ විදිහට මෙයා අපේ මාමගේ පුතා දුව මේ වගේ relationship ඔව් මොනවාද පාරමී උත්තරේ සම්බන්ධයක් ඔව් මොන හරි සම්බන්ධයක් ගැන තමයි මේක කියෙන්නේ චුට්ටක් ඉන්නේ AC එක පොඩ්ඩක් හරි ඔව් සම්බන්ධයක් table අතරක් තියෙනවා access database එක එකිනෙකට සම්බන්ධයි අපි සාමාන්‍යයෙන් database එක ඩිසයින් කරන්නේ එහෙම table අතර සම්බන්ධියක් සම්බන්ධතාව link එකක් පේන විදියට හෝ අපිට එක link කරගන්න පුළුවන් විදියට මොකද database එකක tables කීපයක් අපි හැදුවට ඒක 10ක් 15 20ක් 30ක් වෙන්න පුළුවන් ඒක හැදුවට ඒ හැම table එකකම තියෙන යම්කිසි නිශ්චිත කාරණයක් සම්බන්ධ තොරතුරු කියන්නේ දැන් උදාහරණයක් ස්ටුඩන්ට්ස් ටේබල් එක හැදුවනම් එයාලගේ personal details එයාලගේ payment salary නෑ මේ මොනවාද attendance මේ ඔක්කොම ඒ ස්ටුඩන්ට්ට අදාළ දේවල්. හොඳයි. attendance කියන්නේ වෙන category එකක් නිසා වෙන table එක දැම්මට හැබැයි අර ස්ටුඩන්ට් ගෙම attendance තියෙන්නේ. marks වෙන table එකකට දැම්මට අර ස්ටුඩන්ට්ස් ගේ marks තමයි තියෙන්නේ. ඒතර මේ ස්ටුඩන්ට් table එකත් එක්ක marks attendance වගේ table අතර පැහැදිලි relationship එකක් පේනවා. හැබැයි access token පෙවුනේ නැති වුණොත් නේද? දැන් අපිට පෙවුනට access token පෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? access ඉතින් එහෙම නෑගලි දාගෙන තමයි ඉතින් යන වැඩ කරන්නේ අපේ database එක. එතකොට මට අවශ්‍ය සමහරක් දේවල් මෙතනින් එහාට අපි access database එකේ enter කරපු data එක ලොකු වැඩ කරන්න හිතන් ඉන්නවා. නේද? විවිධ ප්‍රතිඵල විවිධ output අපි මේක හරහා ගන්න ඕන විවිධ views වලින් data එක දකින්න ඕන. ඒව දකින්න කරන්න ගියාට පස්සේ report හදන්න ගියාම ඔගේ කොටක් තැන්වලදී ගැටලුකාරී ප්‍රශ්න වලට මුහුණ දෙනවා ගැටලු ආට එනවා හරියට මේ tables මගේ database වල තියෙන tables එකිනෙකට සම්බන්ධයක් තියෙනවා ඒ සම්බන්ධතාවයෙන් හරියට මම පෙන්නලා නැතිනම් ඉතින් ඒක නිසා table relationships හරි වැදගත් database එකක් ඇතුලේ අපි පොඩ්ඩක් අපි බලමුද අපේ practical සාධක වේවට ගිහිල්ලා access වල PR1 එකේ කිසිම table එකක් නැහැ නේ PR2 එකට අපි යමු මේක ගත්තොත් මේ ඔයාලගේ tab database එකක් ඔයාලගේ මොනවාද ඔයාලගේ nature එක ගැලපෙන database එක මේ මේකේ තියෙනවා personal details payment details marks attendance කියලා table හතරක් හරිද ඉතින් මම මේ tables හතර open කරගත්තොත් මම ඕන එකක් open කරන් double click කළා මේ ටික පොඩ්ඩක් මකන්නම් ළමයි data ඕනේ නැහැ දැනට payment details marks attendance right මේවා ඔක්කොම his table මේවා දැනට table structure එක විතරයි තියෙන data මොනවත් නැහැ student number එකත් එක්ක තියෙන මේ record එක ගත්තොත් හරිද student number first name last name address එහෙම තියෙන මේ record එක ගත්තොත් අපි example එකක් ගමු student number එකක් IT 021 කියලා එක අපි දාමු first name එක Suresh Fernando කියලා sorry
Fernando address එක අපි හිතමු යා චිලව් වල ඉන්නේ කියලා. ෆෝන් නම්බර් එක අපි දාමු. මගේ මොකක් හරි ෆෝන් නම්බර් එකක් හරි එකක්ද මම දන්නේ අපි. එයාගේ උපන්දිනේ අපි හිතමු 1995 7 මාසේ 25 වගේ දවසක් කියලා. right. එයාගේ NIC නම්බර් ඒක නිසා 95 100 මම ගණන් වගේ ඇති මං හිතන්නේ. යා අපිට ළමෙක් ඔන්න වගේ data enter කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක්කෙනා IT මින්න දෙන්න. නෝ වගේ අපි යා දාමු අමල් පෙරේර. ඉන්දු කියන අමල් පෙරේර නෙමෙයි. යා ඉන්නේ පුත්ලම් වල. ඒට වගේ ඇති. ඊළඟට අපි ගියොතින් ඔන්න සරල එකක් අපි හිතමු මාක්ස් ටේබල් එක. මාක්ස් ටේබල් එකේ අමල්ට වින්ඩෝස් වල ලකුණු කීයද? අමල්ට වින්ඩෝස් වල ලකුණු කීයද? අපි හිතමු C එයාට තියෙනවා අමල්ට වින්ඩෝස් වල ලකුණු 95ක්. දැන් මෙතන 95 දැම්මට අමල් කියලා කියවෙන්නේ නැහැ මේකේ. අමල්. අමල් නම් IT මොකද්ද? IT 0.02 තමයි අමල් කියන්නේ. ඒක අපිට එන්නේ payment මේ මොකද්ද මේ personal details table එකේ. IT 002 කියන්නේ අමල්. නැත්නම් marks table එකේ IT 002 එකේ මේ 95 කාටද? අමල්ට. එතකොට සුරේෂ්ට කීයද? සුරේෂ්ට තමයි මේ තියෙන්නේ. එයාට තියෙනවා 98ක්. පැහැදිලිද? ඔන්න ඔහොම. දැන් අපි මේක හිත කරන්න ගියොත් හරි කරදරයි නේද? ඒක හිත අපිට තියෙන ඕන නිදහසේ data enter කරන්න යන්න පුළුවන් හැකියාව database එක. විශේෂ data entry operator කෙනෙක් access දාන්න නැතුව මෙලොදියා. අපි system එක develop කරලා දුන්නාට පස්සේ එයා type කරන යන එක. ඉතින් මේව හරි නිවැරදිව මේ සම්බන්ධතාවයන් එක්ක මේක වැඩ කරන්න ඕනේ. ඉතින් දැනට ළමයි අපි හිත type කරාට මේම කිසිම සම්බන්ධයක් access database එකේ දැනට නැති වෙන්න පුළුවන්. එහෙනම් අනේ සම්බන්ධතාවයන් මම පෙන්වනවා. ඉතින් පැහැදිලිව සම්බන්ධතාවයක් තියෙනව නේද? ස්ටුඩන්ට් ටේබල් එකයි මාක්ස් ටේබල් අතර සම්බන්ධතාවයක් තියෙනවනේ. මේ ලකුණු කියන්නේ කාගේද? ළමයින්ගේ ලකුණු. මේක එක රෙකෝඩ් එකක් දාලා ලකුණු ගන්න මේ තියෙන්නේ. එක රෙකෝඩ් එකක් දාලා ලකුණු. එක කෙනෙක්ට එක රෙකෝඩ් එකක් ගන්න තියෙනවා. සුරේෂ්ට එක රෙකෝඩ් එකක්. එතෙන් සුරේෂ්ගේ රෙකෝඩ්. එයාගේ Word Excel ඔක්කොම ලකුණු මේකේ තියෙන්නේ. මුලින් පළවෙනි රෙකෝඩ් එක කාගේද? 0.2. ඒ කියන්නේ අමල්ගේ. අමල්ගේ ලකුණු තමයි මේ ඔක්කොම තියෙන්නේ. attendance ගත්තත් එහෙමයි. මොන සුරේෂ්ගේ attendance. සුරේෂ් කියලා කියවනේ කොහොමද? එයාගේ ස්ටුඩන්ට් නම්බර් එකේ. එයා දවස් 20ක් ඇවිල්ලා ජනවාරි මාසේ. පෙබරවාරි මාසේ දවස් 15යි. IT 0.0 sorry. දෙකෙන් කියවන්නේ කවුද? අමල්. ඔව් හරි නියමයි. අමල් 15යි දවස් ඇවිල්ලා තිබ්බේ. ඊළඟ දවස් නම් එයා දවස් 29 ඇවිල්ලා හිටියා. නෑ sorry වැරදුනා 19 ඇවිල්ලා හිටියේ. පාවෙන්නේ මතකයි. ඔය වගේ. අතන මේ පැමිණීම මේ රෙකෝඩ් එක කියන්නේ කවුද? සුරේෂ්ගේ පැමිණීම මේ තියෙන මේ මාස 6. මේ තියෙන අමල්ගේ පැමිණීම. ගෙවීම් සම්බන්ධ තොරතුරු payments IT 0.02 මුලින්ම අමල් සල්ලි ගෙවුවා හිතන්න. රුපියල් 600ක් හිටන් ඩොලර් 600 තියෙන මම ඒක මතකතුව වෙනස් කරලා පෙන්නන්නම්. ඉන්ස්ටෝල්මන්ට් 1 එයාට 1500ක් ගෙවුවා. ඊට පස්සේ තව 5000ක් ගෙවුවා. ඒ වගේ. ඊට පස්සේ IT 0.1 මේ සුරේෂ් රෙජිස්ට්‍රේෂන් එක විතරයි තාම කරලා තියෙන්නේ. වෙන මොනවත් ගේමක් කරලා නැහැ. එතකොට පළවෙනි මාර්ගයේ විතර 1500ක් ගෙවලා තියෙන එක්කෙනාගේ ගම කොහෙද? එතල හොයාගන්න පළවෙනි මුලින්ම ගෙවලා තියෙන 1500ක් ගෙවලා තියෙන කවුද? IT 0.2. එයා ගම ගැන විස්තර තියෙන්නේ කොහෙද? personal details එකේ. 0.2. එයා පුත්තල මිඳන් යන ළමයි. එයාගේ ෆෝන් නම්බර් එක මේ ටයිප් කරන්න හැ තාම තිබ්බනම් හොයාගන්න පුළුවන්. එයාගේ උපන්දිනය මේක. නේද? ඔය වගේ. මොන හරි පේමන්ට් එකක් ඇරියස් වෙලා නම් එයා
ඕවර් පේමන්ට් එකක් කළා ඒක ආපහු දෙන්න හරි මොන හරි තුනොතින් ඕනොතින් මොකද කරන්න ඕන මේ විස්තර ගන්න පුළුවන් අපිට පේමන්ට් පර්සනල් ඩීටේල්ස් ටේබල් එකට ගිහලා එයාගේ ෆෝන් නම්බර් කතා කරන්න පුළුවන් අපිට. ගෙදරට ඇඩ්‍රස් කරලා ලියුමක් යවන්න පුළුවන්. ඒ වගේ. ඔන්න එහෙනම් ටේබල් 4 එකිනෙකට සම්බන්ධයි. ඉතින් අපි ඕනම ඩේටාබේස් එකක තියෙන්න ඕන මේ ලක්ෂණය මේ සම්බන්ධතාවය තියෙන්න ඕන. ඒක තිබුණට මදි අපි මේවා access ටත් අඳුනලා දෙන්න ඕන. access ටත් අපි අඳුනලා දෙන්න ඕන. මෙන්න මේ තියෙන්නේ මේ ටේබල් එක මෙන්න මෙයත් එක්ක මෙයාගේ තියෙන සම්බන්ධතාවය මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ ෆීල්ඩ්ස් අතර මේවා අතර මේ ෆීල්ඩ්ස් නිසා මේ ටේබල් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියනවා. ඔනෝවට තමයි අපි කියන්නේ ටේබල් රිලේෂන්ෂිප්ස් කියලා. ඉතින් අපි මේක ළමයි මේ අපි විසින් සෙට් කරන්න ඕන රිලේෂන්ෂිප්ස් අපි තමයි හදලා දෙන්න ඕන ඩේටාබේස් එකට. සමහරක් අවස්ථා තියෙනවා අපි ටේබල් එකම පැටර්න් එකකට ටේබල්ස් හදුවොතින් ප්‍රයිමරි කී තියෙන ෆීල්ඩ්ස් එහෙම ෆීල්ඩ් නේම් වගේ ඒවා ටේබල් 3-4ම එක වගේ තිබුණොතින් ඇක්සස් ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා මේ තියෙන්නේ මේ අතර තියෙන ප්‍රයිමරි කී මේ අතර තියෙන රිලේෂන්ෂිප් එක කියලා අඳුන ගන්න අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හිතමු මොන හරි හේතුවකින් lookup wizard එකකට එහෙම ගත්තොත් උදාහරණයක් අපි හිතමු personal details වල තියෙන student numbers ටික marks table එකට අපි lookup කරලා ගත්තොත් අපිට එහෙම කරන්න පුළුවන් අපි කිව්වනේ. එහෙම ගත්තොත් ඒතකොට prior relationship එකක් ඉබේම හැදෙනවා. එහෙම නොවන අවස්ථාවල අපි අනිවාර්යෙන් relationship එක හදලා පෙන්නන්න ඕන. කරන්නේ මෙහෙමයි කරන්නේ. ඔයා යන database tools tab එකට. තව දෙයක්. හරි වැදගත් දෙයක්. relationship හදන්න යනවා නම් ඔයා අනිවාර්යෙන් tables close කරලා ඉන්න ඕන. හරිද? table close කරලා ඉන්න ඕන. හදිස්සිය හරි මේ database එක වෙනත් application එකක් එක link වෙලා තියෙනවා නම් මේ වෙලෙදී ඒ application එක සමහරට close කරන්න. උදාහරණයක් අපි හිතමු මේවා දැන් මේකේ තියෙන මොනවා හරි එකක් අපි word වල mail merge එකට link කරලා තියෙනවා කියලා. ඒක පුළුවන් නේ. mail merge එකට පුළුවන් වුණොත් දැන් access මේ personal details වලින් address එකයි විස්තර ටික merge කරන්න ගන්න පුළුවන් records විදිහට. mail merge එකට ගන්න පුළුවන්. excel sheet එකකට මේව export කරලා තියාගන්න පුළුවන්. ඒ වගේ. ඉතින් මේ වෙලෙදී ඔය කියන excel sheet එක හෝ word document එකක් open ලා තියෙනවා නම් ඒ කියන්නේ මේ table run වෙනවා තවත් වෙනත් background එක run වෙනවා. අන්න එහෙම වෙලාවට මේ relationship හදන්න දෙන්නේ නැහැ. එතකොට errors එනවා. ඉතින් අවබෝධයෙන් ඉන්න ඕනේ මේක කරද්දී. ඔයාට අනවබෝධයෙන් මේක කරවොත් මේ error එක මොන හේතු නිසාවද කියලාත් දන්නේ නැහැ. ඔනවා තමයි මේ access වල තියෙන ගැටලු. අතෝ access අමාරු නෙමෙයි තියෙන access වල තියෙන ප්‍රශ්න මේ එන errors කොහෙන් එනවද මොකට එනවද කියලා හිතා ගන්න බෑ සමහරක් වෙලාවට. අවබෝධයෙන් නෙමෙයි නම් මේක කරන්නේ. ඒක මේ මතක් කර කියන්නේ නැත්නම් ඔයා විභාගයේදී access එකක් හදනකොට ඔය වෙනත් ඒවට සම්බන්ධයක් නැහැනේ. නමුත් ප්‍රායෝගිකව මේක වැඩක යෙදෙනකොට ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්න මම කියන්නේ. කොහොමද ඔයා මෙතනදී දැනට මේවා ඕපන් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ close button එකේ click කරලා close කරලා ඉන්න. විශේෂයෙන්ම මේ close කරන්න ඕන අපිට මේ payment detail එකයි personal detail මේ table දෙක අතර relationship එකක් හදන්න වෙනවා කියලා. අන්න ඒ දෙන්න අනිවාර්යෙන් close වෙලා ඉන්නවා. අනිත් ඒවා open වෙලා තිබ්බට කමක් නැහැ. ඉතින් lazy දැන් අපි කොහොමද මේ database එකේ සම්පූර්ණ relationship හදනවනේ මෙතන. ඒක නිසා lazy ඔක්කොම ටික close කරලා ඉන්න ඕන. ඕක අත්‍යවශ්‍යයෙන් ඔයා කර යුතු දෙයක් relationship වලට යන්න කලින්. ඊට පස්සේ යන්න database tools වලට යන්න. database tools වලට යන්න. හරි. ඊට පස්සේ ඔන්න තියෙනවා ඔයාට මේ group කීපයක් තියෙන tools macro relationship analyze more data add-ins කියලා. මේකේ relationship group එකට තමයි එන්න ඕන. ඒකේ තියෙනවා data dependencies, object dependencies සහ relationship කියලා දෙකක්. මේකේ relationship කෙනකට යන්න. Define how the data in table is related such as id field or name field in different table that should match over. Description එකේ තියෙන relationship එක. මෙන්න මේක හරහා තමයි කොහොමද table එකිනෙකට relate වෙන්නේ කියලා related table වෙලා තියෙන්නේ කියලා නැත්නම් සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා අපි පෙන්වන්න ඕන තැන. ඉතින් හරි ඔන්න steps ටික මම ආයෙ මතක් කරනවා database relationship හදන්න ගියාම ඔයා table ඔක්කොම open ලා තියෙනවනේ අනිවාර්යෙන් close කරන්න. close කළා database tool tab එකට එන්න. ඒක relationship group එකේ relationship කෙනෙක් ඔන්න දැන් click කරන්න. හරි click කරාට පස්සේ තමයි මේ වගේ චූටි dialog box එකක් එනවා. ඒකට අපි කියන show table dialog box එක කියලා. ඒකේ තියෙනවා මේ tab තුනක්. tab තුනක් තියෙන එකක් table, අනිත් එක query, අනිත් එක both. right.
දැන් ටේබල් ගියාට පස්සේ ටේබල් හතරක නම් පෙන්නනවා. ඒ කියන්නේ අපේ ටේබල් හතරනේ attendance marks payment detail ඒ ඕඩර් එකකම තියෙනවා. both ගියාමත් අපිට මේ හතරම පෙන්නනවා. queries වලට ගියාම දැනට his මෙහෙමයි. මට මතකයි අපි කතා කරා අපි access වල ඉගෙන ගන්නවා table හදන්න, queries හදන්න, forms හදන්න, report හදන්න කියලා විශේෂයෙන් මේ objects හතර ගැන. ඉතින් දැනට එක query එකක්වත් ළමයි හදලා නැහැ. හැදුවා නම් මේ හදපු list හදපුවා තමයි මෙතනට එන්නේ. ඒකයි තමයි මේක his. කියන්නේ අපිට table එකක් query එකක් එක query වුණත් relationships හදන්න පුළුවන් මේකේ හැටියට. දැන් අපිට එහෙම එකක් නැහැ. අපිට තියෙන table විතරයි. එහෙනම් table tab එකෙන් ඔයාගේ relationship හදන්න. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ කරන්න ඉන්න tables ටික දැන් add කරගන්න මේ window එක ඇතුළට. මේ interface එක add කරගන්න. ඒක කරන්න පුළුවන් double clicking වලින්. නැත්නම් select කරලා add click කරන්න පුළුවන්. නැත්නම් මේ දෙන්න වුණත් එකපාර select කරලා add දෙන්න පුළුවන්. ඔයගේ මට පුළුවන් ඒතකොට table. එතන මගේ ඔන්න attendance table එක, marks, payment details සහ personal details table හතර මම add කරගෙන ඉවරනවා. මේ dialog box එක මෙතනින් හෝ මෙතනින් close කරලා දාන්න ඕ escape කරත් හරි. close. ඔන්න දැන් තියෙනවා ඔයගේ table. ඔන්න table ඔයාලට මේවා ඉතින් ඕන හැටියට එහාම කරගන්න නම් ගැටලුවක් නැහැ. right. ඔය තියෙන table හතර. ඒ table හතරේ තියෙන primary key field එක ඔයාලට පේනවා. primary key field එක පේනවා. සහ හැම table එකකම තියෙන fields මොනවද කියලා පේනවා. එච්චරයි මෙතන පේන්නේ. එච්චරයි මෙතන පේන්නේ. ඊට පස්සේ ඔන්න relationships හදන්නයි දැන් තියෙන්නේ. relationship හදන්නයි දැන් තියෙන්නේ. කොහොමද ඒක කරන්නේ? මම දැන් උදේ හිතලා කරන්න ඕන දෙයක්. දැන් හිතන්න දැන් table හතරක් තිබ්බට හතරම එකපාරට අපිට සම්බන්ධ කරන්න බෑ. අපි කරන්නේ එකිනෙකට දෙන්න අරගෙන තමයි relationship හදන්නේ. දෙන්නෙක් අරගෙන ඒ දෙන්න අතර හදනවා, දෙන්නෙක් අරගෙන ඒ දෙන්න අතර හදනවා. ඔහොමම හැදුවම ඉතින් ඔක්කොම අන්තිමට ඉබේම හැදිලා. අර නිකන් පවුල් කීපයක් නේද? අපි හිතමු ඔන්න ඔයාගේ ගෙදර කවුරු හරි අක්කා හරි නංගි හරි වෙනත් ෆැමිලි එකකින් මැරි කරනවා. දැනට නෑකමක් තිබුණේ නැහැ. හැබැයි මැරි කරාට පස්සේ නෑකමක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට ඒතර අර ඒ ෆැමිලි එකේ නෑකම තියෙන හැමෝමත් ඔයාලට ඉබේම නෑ වෙනවනේ. නේද? ඉබේම නෑ වෙනවා. මෙන්න මේ හේතු නිසා මේ ලින්ක් එක හැදුනට පස්සේ එතනින් පස්සේ තව ෆැමිලිස් ගාණක් ඔයාලට නෑ දැය හැදුවා. ඒ වගේ තමයි. ටේබල් දෙයක් නිකන් attendance marks දෙක අතර table එක අතර relationship එක හැදුනට පස්සේ attendance තව කාත් එක්ක relationship තිබුණොත් ඉබේම marks එකත් එක්කත් එයාලා සම්බන්ධතාවය හැදෙනවා. ඒක නිසා අපි එහෙමයි කරන්නේ. right මේකයි වැඩේ. ඔයාලට මතක නම් අපි කිව්වා primary key සහ foreign key කියලා දෙන්නේ. primary key සහ foreign key කියලා දෙන්නේ ගැන මම කතා කරා. මොකයිද? primary key, foreign key. මේක ගමු. primary key and foreign key. right relationships में තියෙන්නේ. relationship. I'm මතක් කරන්න මේක. A table relationships work by matching data in key fields. Key fields වල තියෙන data match වෙලා තමයි relationship එක හැදෙන්නේ. Often a field with the same name in both table. In most cases, these matching fields are the primary key from one table, which provides a unique identifier for each record and foreign key in another table. එතකොට ගොඩක් කලාවට මේ relationship එකක් හැදෙන්නේ primary key fields පාවිච්චි වෙලා හැදෙන්නේ. එහෙම නැත්නම් කියනවා match වෙන data fields. ඒ කියන්නේ එහා පැත්ත table A සහ B කියලා දෙකක් තිබ්බනම් table A වල තියෙනවා නම් employee number කියලා එකක්, table B වලක් තියෙනවා නම් employee number කියලා එකක්, field name එක අසමාන වුණා මේ තියෙන data එකිනෙකට සමාන නම් අන්න ඒ හරහා අපිට relationship එක හැදෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට එක table එකක තියෙන primary key එකක් තමයි අනිත් table එක ඊට match වෙන key එකත් එක්ක හෝ non key field එකක් එක්ක එකතු වෙන්නේ. ඒතකොට A කියන field එකේ employee number කියන එක B කියන එකේ employee number එකත් එක්ක නම් primary key relationship එක හදාගන්නේ. ඒතකොට A කියන එකේ primary key එක employee number නම් B කියන table එකේ primary key එක නොවුනත් කමක් නැහැ. ඒක හරහා අපට relationship එක හදාගන්න පුළුවන්.
එතකොට A කියන එකේ employee number primary key වෙද්දි ඒකට match වෙන B table එකේ තියෙන එක්කෙනා තමයි අපි කියන්නේ එයාගේ foreign key එක කියලා. එතකොට primary key එකක් foreign key එකක් එක්ක තමයි relationship හැදෙන්නේ. primary key එකක් foreign key එකක් එක්ක තමයි relationship හැදෙන්නේ. උදාහරණයක් මෙතන. department table එක employee table එකත් එක්ක හැදෙනකොට relationship එකක් department table එක department ID එක employee table එකේ department ID එක තමයි match වෙන field එකට තියෙන්නේ. නේද? department table එකේ department ID එක primary key එකනේ ඒකේ. රතු පාටින් දාගෙන primary key එකට අපි එදා කතා කරලා තියෙන්නේ. primary key එක. ඒතකොට employee table එකේ department ID එකෙන් primary key එකක් නෙමෙයි යාට. එහෙම එකක් නෙමෙයි. මොකද department ID එක දැන් හිතන කමල් කියලා උතින් ආවිකවත් එයා department number 2 වල ඉන්න පුළුවන් නේ. ඒක නිසා ඒක key එකක් කරන්න බෑම. හැබැයි දැන් link එක හදන්න ගියාම relationship එක හදන්න ගියාම අපි කොහොමද හදන්නේ? අපි pen එක ගමු. relationship එක හදන්න වෙන්නේ දැන් කවුරු අතරද? අපි කල එකක් මාරු කරමු. කොහොමද? අපි ගමු කොළ පාටම. හරි. මෙන්න මේ department table එකේ primary key එකයි employee table එකේ යට match වෙන field එකයි. දැන් match වෙන field එකේ අතර තමයි ඔන්න relationship එක හැදෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙයයි මේ අතර තමයි relationship එක හැදෙන්නේ. එතකොට මෙන්න primary key එක මෙන්න foreign key එක. එතකොට මේ employee table එකේ department ID කියන key එක මේ field එක තිබුණ නැත්නම් මේ දෙන්න සම්බන්ධ කරන්න අපට වෙන field එකක් නම් නැත. මොකද මේ name කියන්නේ දෙකක්. මෙතන employee name මෙතන department name. එතන admin ලා මෙතන වැරෙන්නේ නැහැ. admin කියලා එකක්. මෙතන නිමා කමල් සමල් වගේ මිනිස්සුන්ගේ නම් මෙතන වැටෙන්නේ. මෙතන තියෙන department වල. name කියන එක නමෙන් තිබ්බට ගැලපෙන්නේ නැහැ. flow එක set නැහැ. මෙතන department එක location එක address එකක් තියෙනවා. නමුත් ඒක පුද්ගලයාගේ ලිපිනේ නෙමෙයි. ඒ නිසා මෙතන තියෙන ලිපිනේ මෙතනට එන්නේ. ඒ නිසා කිසිම field එකක් නැති වෙනවා relationship එකක් හදන්න. එන එක නිසා තමයි අනිවාර්යෙන් අපි මෙන්න මේ වගේ field එකක් අපි හදාගෙන තියෙන්නේ. මෙන්න මේ field එක අපි කියනවා foreign key එක කියලා. foreign key FK. primary key PK. ඊට පස්සේ employee table එකේ salary ගත්තට පස්සේ employee table එකේ employee number එක මේකෙත් තියෙනවා. employee number එක එදෙන්න match වෙන field එකක්. match වෙන data තියෙන field එකක්. මේක employee number එක මේකේ salary එකත් එක්ක වෙනත් කිසිම එකක් එක්ක සම්බන්ධ නැහැ. අන්න මෙතනදී එතකොට ඔයාට relationship එක හදන්න පුළුවන් මේ employee number එකයි key field එකත් එක්ක මේකෙත් ඔන්න key field එකක් තමයි තියෙන්නේ. හරිද? කමක් නැහැ. ඉතින් මෙයාගේ පැත්තේ මෙයාට primary key කියද්දි මෙයාගේ පැත්තේ මෙයාට primary key කියද්දි employee table එකට අනුව නම් මෙයා එයාගේ foreign key එක. employee table එකට අනුව මෙයාගේ foreign key. ඒතර ඒ primary key එකයි foreign key එක අතර තමයි relationship එක එතනත් හැදෙන්නේ. ඔන්න example එක අපි මේක කතා කරා කලිනුත්. ඊට පස්සේ ළමයි තව දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. relationships types තියෙනවා. එකක් one to one, දෙක one to many, අනිත් එක many to many. එතන 1 to 1 එක කියලා කියන්නේ එක table එකක තියෙන match වෙන record එකක් අනිත් table එකේ තියෙන එකක් නම් අපි කියන 1 to 1 එකක්. මේ example මේ වගේ අශයෙන් ඉන්න E1 එක මේකේ T1 එකපාරයි. මේකේ T2 එකපාරයි මේකේ T2 එකපාරයි. ඒතර 1 to 1 තියෙන්නේ මේ එකට එකයි. එකට එකයි. මේකේ match වෙන record එකකට මේක එකයි. අන්න එහෙම එකක් අපි කියනවා 1 to 1 relationship එකක් කියලා. අපි ඒක මෙහෙම දාමුකෝ. මේ තියෙන්නේ ඔන්න 1 to 1 relationship එකක් හැදෙන්නේ මේ දෙන්න. employee number සහ employee number අතර. එකට එකක්. හරිද? මේකේ record එකකට මේකේ තියෙන එකයි. දෙක තුනක් එන්න බෑ මේකේ. මොකද එකම කෙනාට salary දෙක දෙන්න නැහැනේ. මේක. ඊට පස්සේ 1 to many එකේ කියන්නේ එක table එක record එකක් වුණාට ඒට match වෙන ඒවා තවත් ඒක දෙක තුනක් ඉන්න පුළුවන්. example එකක් මේක තියෙනවද බලමු. E1, E1, E2, E2, E3. Right. මේ department සහ employee නේ. right. department employee salary නෙමෙයි හරි. ඒතර department එකේ D1 එක. D1 record එක ගත්තොත් මෙතන D1 තියෙනවා. ඔන්න එකට එකක් වගේ පේන. D2 finance එක. ඔයාලට පේනවද මේක D2 දෙපාරක් තියෙනවා. ඒතර මේකේ relationship හැදෙන department IDs දෙක අතර තමයි හැදෙන්නේ. මේ තියෙන primary key එක
department table එකේ එයාගේ foreign key එක තමයි මේ තියෙන්නේ. දැන් foreign key එකක් මේකට දාපු නිසා අපිට ඒ හරහා relationship එක හදන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවද මේකේ department ID එක එකපාරයි ලියවෙන්නේ. D1 D2 D3 ඒ විදිහට. හැබැයි මේකේ D1 D2 D2 D3 D3 D4 4 ඔය වගේ ගොඩක් පාර මොකද? දෙපාර්තමේන්තුවේ සේවකේ ගොඩක් ඉන්නවා. දෙපාර්තමේන්තු 1යි 2යි 3යි නිශ්චිත ගාණක් වුණානේ එක එක දෙපාර්තමේන්තුව ගත්තට පස්සේ ඒක වැඩ කරන සේවකයෝ සැලකිත ප්‍රමාණයක් ඉන්නවා ගොඩක් ඉන්නවා. එතකොට employee table එකේ department ID කියන එක නැවත නැවත දාන්න වෙයි. එකම අංකය. අනේ වෙලාවට අපි කියනවා ඔන්න 1 to many relationship එකක් හැදෙන්නේ කියලා. එකකට මේ පැත්තේ තියෙන ගොඩක්. ඔන්න 1 to many එක. 1 to many එක. ඊට පස්සේ තියෙනවා relationship එකේ many to many. many to many එකේ තියෙන්නේ එක පැත්තක තියෙන table එක record එකක් අනිත් පැත්තේ ගොඩක් එකක් match වෙනවා. අනිත් පැත්තේ තියෙන එකක් අනිත් table එකේ ගොඩක් එකක් match වෙනවා. ඒ වගේ නිකක් සංකීර්ණ කතන්දරයක් many to many කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ දැන් මේ කතා කරන relational database management systems වලදී මේක ඇත්තට recommended method එකක් නෙවෙයි. ඒ වෙලාවට ඉතින් සාමාන්‍යයෙන් අපි intersection එකක් කියලා හදාගෙන join table එකකින් තමයි කරන්නේ. මේ example එකක් આવොත් මම ඔයාලට අරගෙන හරි පස්සේ කියා දෙන්නම්. දැනට basically ඔයා මතක තියාගන්න relationships type තුනක් තියෙනවා 1 to 1 1 to many සහ many to many. access වල වැඩ කරද්දී ඔයාලට මේක ගැන theoretical knowledge එකක් තිබ්බනම් ඇති practically ඒක ඉබේ හැදෙනවා. අපි හිත හදන දෙයක් නැහැ. ඉබේ හැදෙනවා. right අපි ඉස්සරහට යමු. ඊළඟට තියෙන්නේ මොකක්ද අපිට? කරක හිටපු වැඩේ කරන් යන්න නේද? මෙන්න අපි ඉන්නේ relationship හදන අවස්ථාවේ. මේකේ තියෙනවා table හතරක් personal detail, marks, payment, and attendance. මේ වැඩේ. ඔන්න මේක අවබෝධ කරගන්න මේක මුල් ටික තේරුම් කරලා දුන්නාට පස්සේ ඊටු ටික මට ටක් ගාලා කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් මම ගත්තා කියලා මේ දෙන්නේ on personal detail එකයි attendance එකයි මම ගන්නවා. හරිද මේක කෙලින් තියාගන්න ඕන කියලා කියන්නේ ඔයාලද තියාගන්න ඕන තරම් දුරකින් තියාගත්තා ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා personal detail එකේ student number තියෙනවා attendance table එකේ ST number තියෙනවා. එතකොට මෙයාගේ අපි මේ දෙන්න උදාහරණයක් ගත්තොත් මෙන්න මෙයාගේ primary key එක එයාගේ foreign key එක. ඒතර match වෙනවා නේද data වලින් match වෙන field name එකුත් මේක නම් උදාහරණයක් දෙන්න match වෙනවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔයා දන්නා similar data තමයි මේ student number එකේ ST1 නම් IT001 නම් මේකෙත් IT001 තමයි ඇත්තේ. ඒක අපි දන්න එක. data වලින් සමානයි. හරි. එතකොට ඔන්න ওই table දෙක අතර අපිට link එකක් පේනවා නැත්නම් relationship එකක් පේනවා. කොහොමද මේක හදන්නේ? හදන්නේ මෙහෙමයි. මම කරන්නේ හරි ලේසි විදියක් මේකද කරන්නේ අපි drag and drop විදිහටයි කරන්නේ. ඇදගෙන ගිහලා අතාරින්න නැති. මට පුළුවන් primary key එක ඇදගෙන ගිහලා foreign key එක උඩින් තියන්න. දැන් ප්‍රශ්නයක්. attendance table එකේ නම් මෙහෙට ඇද්දොත් personal details වල attendance table එකේ ST number primary key යාගේ foreign key එක න ST number. personal detail එකේ නම් attendance පැත්තට ඇද්දොත් මෙයා primary key එක යාගේ foreign key එක මේක. දැන් අනේ අප්පා කොහෙන් කොහටද අදින්නේ? කොහෙන් කොහටද අදින්නේ? personal details වලින් attendance වල අදිනවා attendance වලින් PD වලට අදිනවාද? එහෙමයි වැඩි. මේකයි වැඩි. මොනවාද හොඳට තේරුම් ගන්න. මේ දෙන්න අතරින් ළමයි හොඳට බලන්න ප්‍රායෝගික තලයේ මේකත් ඉගෙන ගන්න. අපේ ආයතන අපි ළමයන් විස්තර මුලින් ගන්නව නේද? මුලින්ම database එක දාන්න ඔයාලගේ විස්තරනේ. ඔයාලගේ පැමිණීම ගන්න වෙන්නේ කවද්ද? අවම වශයෙන් ඔයා course එකට ඇවිල්ලා මාසයකට පස්සේ තමයි පැමිණීම ගන්න. හැබැයි එතකන් අපි ඔයාගේ නාම ගාම විස්තර ගන්න නැතුව ඉන්නවද සිස්ටම් එකට? එහෙම කරන්නේ නැහැ නේද? ඔයාගේ නාම ලිපිනය සියලු විස්තර ඔයාගේ personal file එකකුත් අපි maintain කරනවානේ. මේ සියලු තොරතුරු අරගෙන course එක කරගෙන යනවා. ඉතින් ඔන්න මාසයක් ආවට පස්සේ මාසයේ අවසානයේ තමයි ඔයාගේ attendance book එකෙන් අපි ඔයාගේ පැමිණීම මේ මාසෙට කොච්චරක්ද කියලා හොයලා ඊට පස්සේ percentage එක calculate කරලා head office එකට දෙන්න. හරිද? එතකොට එහෙනම් මේ database මේ table දෙකෙන් personal details සහ attendance කියන table දෙකෙන් ගත්තට පස්සේ මුලින්ම data එන්නේ data enter කරන්නේ කාටද කියන්න බලන්න personal details එකද attendance table එකද කියන්න බලන්න ටක් ගාලා කියන්න type කරන්න මේ කම්මැලි නම් කියන කම්මැලි නම් මුලින්ම data enter කරන්න ඕන අපි enter වෙන්නේ සාමාන්‍ය ප්‍රායෝගිකව personal details එකටද attendance එකටද
දත්ත ඇතුළත් කරන්නේ මේ ටේබල් දෙක අතරින් කුමන ටේබල් එකටද මුලින් ප්‍රමුඛව ප්‍රථමයෙන් personal details ද attendance ද කියන්න සංකල්ප කියන්න personal details. ඔව් පාරමී කියන personal details එකට තමයි වෙන්න කරන්නේ. ඇත්තනේ මම දැන් කිව්වෙත් ඒක නියමයි. එතකොට අන්න එතකොට ළමයි අපි මෙයාව ගනිමු primary table එක විදිහට. ඒතර අපි primary table එක මූලික table එක යත් එක සම්බන්ධ වෙන අනිත් table එක තමයි attendance table එක. ඒතර යාට ගන්න related table එක. ඒතර primary table එකේ තමයි primary key එක තියෙන්නේ related table එකේ තියෙන්නේ එයා හඳුන්වන්නේ foreign key එක කියලා. එහෙනම් ඔන්න personal details වල primary key එක තමයි ඇදගෙන ගිහිල්ලා attendance table එකේ foreign key එක උඩ අතාරින්න ඕන. හරියටම mouse එක point එක අදාළ field එක උඩම අතාරින්න. ඔන්න mouse එක මම අතාරියා. අතෑරපු ගමන් ඔයාලට එනවා ඔන්න edit relationship කියලා පුංචි dialog box එකක්. මේකේ තියෙනවා table query table related table of query කියලා. හරි. මෙන්න primary table එක personal details වල student number එක attendance වල student number එකත් එක්කයි ඔන්න create relationship එක හැදෙන්න යන්නේ. හරිද? දැන් ඔයාලට create දුන්නත් ඇති. නමුත් ඔයාලට මතකද මම කිව්වා ඔය foreign key එකත් එක්ක සම්බන්ධ කළ ඕක හදද්දී අපිට මේ foreign key එක හරහා අපේ primary table එක refer කරන්න පුළුවන් කියලා. ඒක මම ඔයාලට කිව්වා හදිස්සි හරි මේ student attendance table එකේ ඉතින් ළමයාගේ data attendance එයාගේ නැත්නම් උසාර මෙහෙම හිතමු personal detail එකේ හිටපු සමන් කියලා ළමයෙක්ව පන්තියෙන් අයින් කරොත් attendance table එකේ එයාගේ දත්ත තියන් ඉන්න එකේ තේරුමක් නැහැ නේද? නේද? අපි හිතමු උදාහරණයක් අර අපි ගත්ත අමල් කියලා. අමල්ව පන්තියෙන් අයින් කරා හෝ අයින් වුණා හෝ එයා දැන් එන්නේ නැහැ. ඒතර අමල්ගේ attendance maintain කරන එක වැඩක් තියෙනවද අපිට? නෑ. ප්‍රථම ප්‍රමුඛ table එකෙන් primary table එකෙන් අදාළ record එක මැකුවනම් එයත් එක්ක සම්බන්ධ වෙච්ච අනෙකුත් records වලිනුත් අනිත් table වල තියෙන records පවා ඔක්කොම අපිට පුළුවන් අයින් කළා දාන්න. වැඩක් නෑනේ. අනවශ්‍ය දත් තියන් ඉන්න ඕනේ. ඒ වැඩේ කරන්න පුළුවන් මෙන්න තියෙන integrity rules add කරන්න පුළුවන් setup කරන්න පුළුවන් වාට මෙන්න මෙතන තියෙන enforce කරන්න පුළුවන් integrities referential integrities ඒකෙදි ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ check box එක tick කරලා case can delete related records හදිසි හරි මේක තේරුම කරද්දි බලමු අපි primary table එකේ මොන හරි record එකක් delete කරොත් උදාහරණේ අපි delete කරනවා අමල් තමයි record එක අමල්ගේ record එක delete කරොත් related table එකේ අදාළ record එක delete වෙලා යනවා automaticallyම මෙන්න මේ tick එක මම දාලා තිබුණොත් ඒක මේ tick එක දාලා තිබුණොත් cascade update related records fields තිබුණොත් වෙන්නේ මෙහෙම දෙයක්. ඒතර field එක update වෙන්නේ අපි හිතමු personal detail එකේ කවුද අපි ගත්ත උදාන අමල්ගේ student number එක IT 0.02 නේ. හා ඒතර අපි හිතමු මේක IT නැතුව වෙනත් මොන හරි format එකකට හරි වෙනත් විදිහකට යාගේ student number එක වෙනස් කරා කියලා. IT 0.10 කරා කියලා උදාහරණයක් විදිහට. ඉබේම attendance table එකේ ඒ record එකේ ඒ යාළුවගේ අංකය IT 0.10 විදිහට මාරු වෙනවා. වෙනස් වෙනවා. ඔන්න වගේ දේවල් ඔය වගේ මසල් උදාහරණයක් කිව්වේ. ඔන්නම අප්ඩේට් වීමක් වෙනවා මේ ටික එකක් දාලා තිබුණොත්. රිලේෂන්ෂිප් ටයිප් එක ඔටෝම ආරම් තියෙනවා 1 to 1 එකක් කියලා. කියන්නේ මේකේ හැටියට attendance student table එකේ ඉන්න එක student කෙනෙක්ට match වෙන records attendance table එකේ එකයිලු තියෙන්නේ. දැන් create දෙන්න. ඔන්න create දුන්නාට පස්සේ ඔයාලට පේනවා link එක ඇවිල්ලා මේ එකේ ඉලක්කම් දෙකක් දෙපැත්ත ඇවිල්ලා එකෙන් කියවෙන්නේ මේකේ එක record එකට match වෙන records මේක එකයි කියන එකයි මේකේ තේරුම. මේක එකකට match වෙන records මේක එකයි කියන එකයි තේරුම. හරිද? හරි. ඔන්න ඊට පස්සේ තව table එකක් ගමු. ඔන්නෝම එක එක හදාගෙන යන්න තියෙනවා. තව table එකක් ගත්තා. දැන් මට මෙයාව join කරන්න පුළුවන් එක්ක මෙයත් එක්ක නැත්නම් මේ දෙන්න එක්ක. හරිද? දෙකම කමක් නැහැ. ඊට පස්සේ ඕනනම් මෙයත් එක්ක ආයෙත්. නැත්නම් මේ දෙන්න වෙනම. ඔව් එහෙමත් පුළුවන්. හැබැයි මේ වගේ අවස්ථාවක රිලේෂන්ෂිප් හදද්දී
නිතරම බලන්න ආගේ අවශ්‍යතාවය. ඒ අනුව තමයි මේක තීරණය කරන්න ඕනේ. උදාහරණයක් මෙහෙම හිතන්න. මෙහෙම හිතන්නකෝ. ළමෙක් කෝස් එකට බඳව ගත්තට පස්සේ ඒ බඳව ගැනීමත් සම්බන්ධව එයාගේ තොරතුරු ටික personal details table එකට අපි දාමු. හරිද? ඊට පස්සේ එයා payment එකක් කරා හෝ නොකරා කෝස් එක කරන් යනවා. තහනමක් දාන්නේ අනිවාර්යෙන් payment එකක් කරොත් විතරයි වාට exams තියන්නේ. payment එකක් කරාට පස්සේ විතරයි අපේ attendance ගන්න වගේ නීති නැත්නම් ගැටලුවක් නෑ. යාට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ යා කෝස් එකට enroll register වුණාට පස්සේ කෙලින්ම direct payment එකක් යාට කරලා වැඩේ කරන් යන්න පුළුවන්. ඒකයි මේකයි කෙලින් සම්බන්ධයක් නැහැ. يعني මෙන්න මේ payment detail එක attendance එක අතර සම්බන්ධයක් නැහැ. මම මේක උදාහරණ. කියන්නේ ළමයා කෝස් එකට ඇතුළත් කරා නම් එයාට payment එකක් කරත් නොකරත් attendance තියෙන්න පුළුවන්. for example එකක් ගමු. හිතන්න මේ personal detail එකයි marks table එකක් join වෙනවා කියලා. අර වගේම entities තාම අපි 1 to 1 එකක් එත්තෙන්නම මෙන්න මේ structure එක වගේ තිබ්බොත් relationship මේ විදිහට හදලා තිබ්බොත් ඉතින් මේක තේරුම ළමයි personal detail එකේ ඉන්නවා නම් කමල් attendance එකේ තිබුණත් payment එකේ තිබුණත් නැතත් marks table එකට යව දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත කතාව නම් මේ ළමයාට exams තියන්න පුළුවන්. exams තිය ලකුණු දාන එකනේ marks table එකේ අරමුණ. ඒතර personal detail එකට එයා add කළා නම් marks වලට දාන්න පුළුවන්. එයාගේ ලකුණු එයාගේ ඉස්සරහ නම ඉස්සරහ දාන්න පුළුවන්. හැබැයි එයා ගෙවලාද නැද්ද කියන එක අපි check කරන්නේ නැහැ. පාඨමාලා ගාස්තු ගෙවලාද නැද්ද කියන එක අපට අදාළ නැහැ. මම පොඩ්ඩක් මේක save කරලා relationship දුරකථන අනිවාර්යෙන් save කරන්න. මම ආපුවා මෙතනට එක්කන් එන්නම්කෝ. මේක මම close කරනවා දැන්. close මෙතනින් close කරන්න. ඔන්න බලන්න මම personal details එක open කරනවා. දැන් ඒක ඔයාලට පේනවනේ සුරේෂ් අමල් ඉන්නවනේ. උදාහරණයක් අපි සුරේෂ්. හරිද සුරේෂ් දැනට කිසිම ගෙවීමක් කළා නැහැ කියලා හිතන්න ඕනේ යා මැක්කෝ. අන සුරේෂ් කිසිම ගෙවීමක් කළා නැහැ. හැබැයි එයා exam එකට ඉඳලා exam එකට ඉඳලා මම මේක මැක්කුවා. exam එකට ඉඳලා IT 0.1 සුරේෂ් ලකුණු අරන් තියෙනවා. කෝස් එක සම්පූර්ණ ඉවරත් කළා මේ. දැක්කද? හැබැයි යා කිසිම ගෙවීමක් කළාද මේක ඇටියෙ? කිසිම ගෙවීමක් ඒක අපිට චෙක් වෙන්නේ නැහැ. මේ ක්‍රමයේ රිලේෂන්ෂිප් එක දුරස් චෙක් වෙන්නේ. මොකද මෙයා බලන්නේ මෙතෙන්දී ආ බලන්නේ ස්ටුඩන්ට් ටේබල් එකට දාලා එයා ප්‍රයිමරි ටේබල් එකේ ඉන්නවනම් රිලේටඩ් ටේබල් එකට දාන්න දෙනවා. ප්‍රයිමරි ටේබල් එක නැති කෙනෙක් දාන්න දෙන්නේ නැහැ. මම තව එකක් කරලා පෙන්නන්න. ඔන්න හිතන්න මේ මම ලකුණු දාන්න යනවා මේ මාක්ස් ටේබල් එක IT 0.3 මගේ සිස්ටම් එකේ දැනට නැති ළමයි. ඒ කියන්නේ ප්‍රයිමරි ටේබල් එක මම දාලා නැති ළමයි. මොකද කියන්නේ? You cannot add or change a record because a later record is required in table personal details. Personal details එකේ නැති නිසා IT 003 මට බාර ගන්න බෑ. මොන අවශ්‍යතාවය? ඒ කියන්නේ personal detail එකේ තියෙනවා නම් එයා ගන්නවා. එයාට වැදගත් නෑ මේක payment table එකේ තියෙනවද? එහෙම අදාළ නෑ. එයා කියන්නේ payment කරපු කෙනෙක්ද ඒව අදාළ නෑ. ඔන්න බලන්න ළමයි මම පොඩ්ඩක් මේ relationship කතන්දරය වෙනස් කරනවා. நான் records පොඩ්ඩක් මකන්නම් මේකේ. මේ personal detail එකේ තියාගමු අනිත් එක පොඩ්ඩක් මකමු. marks ඕනේ නැත්නම් errors වෙනවා හත් කරදරය වැඩ කරන්න ගියාම වාට. right එයාගේ attendance උත් ඕනේ. දැනට personal details වල විතරයි data enter කරලා තියෙන්නේ. හිතන්න මෙහෙම දෙයක්. අන්න මම relationship ගිහිල්ලා relationship අයින් කරන්න පුළුවන්. එයාට right click කරලා delete දෙන්න පුළුවන් නේ. yes මම මේවා delete කරන්න පොඩ්ඩක්. yes delete yes. ඔන්න බලන්න මම මෙන්න මේ ක්‍රමයෙන් හදනවා. එක එක විදිහට හදන්න පුළුවන් නේ වාටද? දැන් ඔයා වඩ හොඳට තේරුම් ගන්න වැඩේ ගැලපෙන එකම කරන්නයි ඕන. ඔන්න හිතන්න මෙහෙම දෙයක්. personal detail table එකයි payment detail table එක මම link කරනවා. ලේසිනේ. ඒකේ student name එක මේ student name එකත් එක්ක join කරනවා. මම අර වගේ integrity rule එකත් add කරලා create දෙනවා. ඒක 1 to 1 එකක් තමයි එතනත් හැදෙන්නේ. ඊට පස්සේ මම payment detail table එකයි
marks table එක සම්බන්ධ කරනවා. payment detail එකේ student number එක marks table එකේ student number එකත් එක්ක ඕනේ join කරනවා. ඒත් 1 to 1 එකක් තමයි හැදෙන්නේ. 1 to 1 එකක් හැදෙන්නේ. හරිද? ඊට පස්සේ payment table එකයි ST number එකයි මම join කරනවා. මේ attendance table එකයි ඔන්න හැදුවා. ඔන්න දැන් එතකොට වැඩි. දැන් කොහොමද මේක වෙලා තියෙන්නේ? personal details එකට ගියා ඊට පස්සේ එකෙන් payment table එකට ඊට පස්සේ එකෙන් එහාට තමයි attendance සහ marks තියෙන්නේ. හරිද? දැන් ළමයි මෙහෙමයි. ඔන්න මම මේක save කරා close කරා. දැන් එක personal detail දෙක payment table එතනින් එහා තමයි අනිත් අය ඉන්නේ. ඒතර මේ දෙන්න තුන කියලා සලකන්න පුළුවන් මේ දෙකම. මෙයාත් අංක 3 මෙයාත් අංක 3. මොකද එකම මට්ටමේ ඉන්නේ. close කරලා බලමු දැන්. ඔන්න මම personal detail එකට දාලා දෙනවා සුරේෂ්. කවුද යාගේ නම 0.01. එයාගේ මම ලකුණු දාන්න යන්නේ මේ. මොකද්ද මේ ලකුණු? marks table එක. එයාගේ අංකය මොකද්ද? IT 0.01. සුරේෂ්නේ. සුරේෂ්ට මම ලකුණු දෙනවා. එයා word වලට කිරි එච්චරයි නැවතත් ඉන්නේ. ඔන්න බලන්න. සම්පූර්ණ රෙකෝඩ් එක එන්න ඊළඟ රෙකෝඩ් එකට යනකොට තමයි මැසේජ් එක අපිට නිතරම දෙන්නේ යා. You cannot add or change a record because a related record is required in table payment detail. දැන් මොකද කියන්නේ? මේකට දාන්න නම් ඔයා payment details එකට දාලා ඉන්නලු මෙයාගේ විස්තර. කියන්නේ IT 001 කෙනෙක් කෙනා තමයි මේ කියන්නේ. එයා payment details එකට add කරලා ඉන්නලු marks වලට දාන්න නම්. ඔන්න දැන් ඔයාලට තේරෙනව නේද? එතකොට හරියට නිකන් හරි ක්‍රමයට පොඩ්ඩක් ඇවිල්ලා නේද? ඒතර කෝස් එකට වදව ගත්තට පස්සේ ළමයි ගෙවීමක් කරාට පස්සේ තමයි එයාගේ ලකුණු දාන්න පුළුවන්. ඒතර සිස්ටම් එකේ විසින්ම બ્લોක් කරනවා එහෙම නැති එන්ට්‍රි එකක් ආවොත්. ඔන්න ඒ වගේ අපේ අවශ්‍යතාවය අනුව ළමයි රිලේෂන්ෂිප් එක කරකවල හදා ගන්න පුළුවන්. ඒතර මේකෙන් ඔය ඉගෙන ගන්න කාරණයක් ටේබල් දෙකක් ලින්ක් කරෝති. ටේබල් දෙකක් ලින්ක් කරෝති. ලින්ක් කරව සම්බන්ධ කරෝති. දැන් මේක හිතන්නකෝ මාක්ස් ටේබල් එකයි payment table එකයි සම්බන්ධයිනේ. එතකොට payment table එකෙන් තමයි marks වලට ඇද්දේ අපි. මම හොඳට මතක නම් payment table එකෙන් තමයි marks වලට අපි ඇද්දේ. කියන්නේ payment table එකේ student number එක තමයි marks table එකේ student number එකට පැත්තට ඇද්දුවා. primary table උනේ එතනදී payment table එක. දැන් මම enter කර යන්නේ secondary table. දැන් related table එක enter කරන්න යන්නේ. එතකොට අන්න එහෙම අවස්ථාවක access බලනවා නිතරම related table එකේ නැත්නම් A සහ B කියලා දෙන්නෙක් ගත්තොත් A නම් ප්‍රධාන table එක A table එකේ අදාළ record එක match වෙන data එකක් නැත්නම් B table එකට යාව ගන්නෙ නැහැ. කියන්නේ ඉස්සෙල්ලා දැන් ප්‍රායෝගික තලයේ මේක හිතන්න course එක ළමයි බඳව ගත්තා. එයා receipt එක කරලා සල්ලි ගත්තා. ඒ සල්ලි ගෙවි සම්බන්ධ විස්තර එක table එක දැම්මා. ඒ table එක තමයි අනිත් ඒවාට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට හැම වෙලේම check කරනවා අනිත් ලකුණු දාන්න ගියත් පැමිණීම දාන්න ගියත් බලනවා මෙයා පේමන්ට් එකක් කරපු ළමයෙක්ද. කියන්නේ ගෙවීම සම්බන්ධව එයාගේ අවශ්‍යතාව සම්පූර්ණ කරපු කෙනෙක්ද. එහෙම නයිද විතරයි එක්සෑම් තියන්නේ. ඔන්න ඒ වගේ පොඩ්ඩක් සිස්ටම් එක පොඩ්ඩක් අපේ හොඳට දුවන්න ගන්නවා මේ වගේ දේවල් නිසා. તો රිලේෂන්ෂිප් අදදී අනිවාර්යෙන් දැනගන්න primary table related table එක table දෙකක් එක තමයි join වෙන්නේ මේ දෙන්න එකිනෙකට සම්බන්ධ වෙන්නේ. primary table එක data enter කරන්නේ නැතුව related table එක data enter කරන්න දෙන්නේ නැහැ. ඒක හොඳ ලක්ෂණයක්. හොඳ ලක්ෂණයක්. හරි එහෙනම් අපිට දාන්න බෑ. දාන්න බැරුණා. එහෙනම් මම payment table එකට දානවා. කවුද IT 0.01. ඉතින් අපි නිකන් යාව දාන්නේ නැහැ නේ යාලා. සල්ලි දාන්න නිසා අපි සල්ලිත් දාමු. ගන්න ඕන 5000 කිව්වා. දැන් payment details table එකේ IT 001 කියලා කෙනෙක් ඉන්නවා. එයා කවුද? සුරේෂ්. හරිද? දැන් ඔන්න බලන්න දැන් marks table එකට මම යනවා. IT 001 ඔන්න 95යි. ඇති. sorry 99 කියන දැක්කද ඔන්න දැන් ගත්ත නේද ගැටලුවක් නැතුව විතරන්නේ බලන attendance table එකක් ගන්න ඔයා. ඇයි අපි attendance table එකක් ගත්තේ කාවද? payment detail එකෙන් තමයි ගත්තේ මේ student ID එක. දැන් ගැටලුවක් නැතුව දාන්න පුළුවන්. ඒතර payment table එකේ නැතිනම් උදාහරණයක් අපි තුමු IT 0.02 payment table එකේ එහෙම එක්කෙන්නේ නැහැ නේ. එහෙම නැතිනම් මොන බලන්න මේකට දාන්න දෙන්නේ. payment table එකට enter කරලම තමයි අනිවාර්යෙන් attendance වලට marks වලට දෙන්න ඕන. හරිද? ඔන්න වැදගත් තැනක් මම පෙන්වන්නේ ඔයාලට. ඒතර මේ relationships වලදී මේ structure එකේදී ඔයා බලන්න මේ දෙන්නගෙන් ගත්තොත් පළවෙනි table එක මෙයා. ප්‍රධාන එක්කෙනා මෙයා. එයාගේ data enter වෙලා තියෙන්න ඕනේ payments වලට දාන්න.
ඔන්න අපිට මෙයා ප්‍රදාන එක්කෙනා කරන්න තිබුණා. පේමන්ට් එකක් කරාට පස්සේ ආගේ විස්තර අපි ගන්න විදියට. එහෙම හරි ඕකේ. දැන් මෙතන අපි ගත්තේ personal details තමයි ප්‍රමුඛ උනේ ප්‍රධාන ටේබල්. එයාගෙන් මෙහාට ඇද්දා. එයාගෙන් දකුණේ වමේ ඉඳන් දකුණට ඇද්දා. ඒතර දෙවෙනි එක්කෙනාව නෙමෙයා. ඒතර දෙවෙනි එක්කෙනාට දාද්දි පළවෙනි එක්කෙනාගේ තියෙන්න ඕනේ ඒක. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගෙන් මෙහාට ඇද්දා. මෙයා 3 එකම ලෙවල් එකේ නිසා. ඒතර මේ දෙන්නගේ ඕන එකකට දත්ත ඇතුළත් කරද්දි බලනවා මෙන්න මේකට දාලාද කියලා. මෙයාට දාද්දි බලනවා මෙයාට දාලාද කියලා. හරිද? එතකොට අපි payment details table එකට IT 005 කියලා එක්කෙනෙක් දාන්න ගියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා දැක්කද? ඒතර payment table එකට IT 005 දාන්න නම් එයා ඉස්සෙල්ලා දාන්න ඕන personal details එක. පේනවනේ හැම එකකටම වඩා දැන් ප්‍රබල එක්කෙනා ලොකු එක්කෙනා ප්‍රධානිය වෙන්නේ personal details එක. ඒකට data enter කරලා තමයි payments වලට ගන්න පුළුවන්. එතනින් පස්සේ තමයි marks items අපිට ඔන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒක එක විදිහට අපිට හිතන්න පුළුවන්. ඒක අපි ඇත්තටම මේ මොන හරි ආයතන නම් මේක හදලා තියෙන. ඒ ආයතනයේ අවශ්‍යතාවයට තමයි මේක අපි සැලසුම් කරන්න ඕනේ. එතකොට ඒ රිලේෂන්ෂිප් දාන විදිය පුංචි එහා මෙහා වීම වාට කරගන්න පුළුවන්. හරි. එතකොට හැම එකකම තියෙන්නේ මොනවද? 1 to 1 relationships තමයි තියෙන්නේ. 1 to 1. මේක එකකට මේක match වෙන records එකයි. 1 to 1. ඔන්න එක example එකක් අපි relationships ගැන කතා කරපු. ඒක close කරමුකෝ. අපි යමුද PR2 එකනේ කරේ 3 එකට. 3 එක ABC database එක. ABC database එකේ තියෙනවා employee department salary කියලා table තුනක්. එකට මම හිතන අපි data කීපයක් enter කරා නේද? department එකේ D2 3 4 කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ employee එකේ මොනවද තියෙන්නේ? බලමු. employee එකේ තියෙනවා E1 2 3 4 employees ලාගේ අංක හතරක්. මෙතන D1 කියලා department එකක් පාඩ පේනවද? හැබැයි department table එකේ එහෙම department එකක් නැහැ නේ. ඔය වගේ විකාර විදියට දත්ත තියාගන්න පුළුවන් relationship හදලා නැති නිසා තමයි. relationship හැදුවනම් අපිට මෙහෙම නොගැලපෙන දත්ත තියාගන්න බෑ. දැන් කමල් department 1 වල ඉන්නේ. 1 වල ඉන්නවා කියන්නේ. department table එහෙම department එකක් නැහැ. හරිද? salary ගත්තොත් ඒක අපි තාම දාලා නැහැ නේද? ඉතින් මේ වගේ නොගැලපෙන මේක ඇත්තට ප්‍රායෝගික බොරු කතාවන්නේ මේ තියෙන්නේ. කොහොමද අප්පා මේ department 1 කියලා department තුන නැති ආයතනයක කොහොමද කමල් වැඩ කරන්නේ? එයාගේ employee number එක okay E4 වෙන්න පුළුවන්. එයාගේ චිලාව වලින් නම් එන්න පුළුවන්. නමත් කමල් වෙන්නේ නැති එයාගේ පැන්නේ හැටියට. හැබැයි D1 කියලා department එක මේ ආයතනේ නැහැ. නැහැ. හරිද? එහෙනම් ඉතින් මොකද වෙන්නේ? මේක ගැලපෙන්නේ. එහෙම තාම නොගැලපෙන වැරදි දත්ත මේකේ තියෙන හේතුව relationship හදලා නැතිකම. මොකද relationship හැදුවා නම් අනිවාර්යෙන් එකකින් ඉඳන් අනිත් එකට data දාද්දී නිතරම බලනවා එයාගේ primary table එකේ data තියෙනවද කියලා. ඒතර සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තොත් ආයතන දෙපාර්තමේන්තුව ඉස්සෙල්ලම open වෙනවා නේද? එතකොට දෙපාර්තමේන්තු සම්බන්ධ තොරතුරු තමයි මුලින්ම database එකට යන්නේ. ඊට පස්සේ තියෙන ආයතනයේ සේවකයෝ ආවට පස්සේ සේවකයන්ගේ තොරතුරු ගන්නවා ඉතින්. ඉතින් සේවකයෝ එනවා යනවනේ ඒක අදාළ නැහැ ඩිපාර්ට්මන්ට් එක නිශ්චිතව තියෙනවා ආයතනය තුල. ඒතකොට ඩිපාර්ට්මන්ට් ටේබල් එක තමයි මෙතනදී හැමෝටම වඩා ප්‍රයිමරි වෙන්නේ. හැමෝටම වඩා මූලික එක වෙන්නේ. ඒතකොට ඩිපාර්ට්මන්ට් ටේබල් එකට එන්ටර් කරපු ඩේට් එකක් අනුව තමයි එම්ප්ලොයිස් ලාට ඉන්න පුළුවන්. ඒතකොට මොනවා හරි එම්ප්ලොයි කෙනෙක්ට ඩිපාර්ට්මන්ට් එකක් අසයින් කරනවා නම් එයා අනිවාර්යෙන් ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ සිටිය යුතුයි. ඒ කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් ටේබල් එකේ පේන්න තියෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මේ ඩේටාත් එක්ක මේ ගනුදෙනු කරන්න යන ගාවට ගැටලුවේ බලමු ඒවත් තියාගෙන. දැනට මම ටේබල් හදලා ඩේටා එන්ටර් කරලා තියෙන්නේ. මේ එන්ටර් කරපු ඩේටා සහිත වැරදි දත්ත පිළිවෙලක් නැති අනවශ්‍ය විදිහට දත්ත තියෙන ටේබල්ස් පාවිච්චි කරලා අපි රිලේෂන්ෂිප් හදන්න යන්නේ. ඔන්න එහෙම පොඩි ඉඟියක් තියාගෙන අපි ඉස්සරහට යමු. කොහොමද අපි දැන් රිලේෂන්ෂිප් හදන ටේබල් ක්ලෝස් කරලා යන්න ඕන කියලා. නම් යන database tools relationships. දැනට මේකේ මම හිතන්නේ අපි ඔයාලට මම කිව්වනේ මොකද්ද මම කිව්වා employee table එකක අපි මෙතන මේ department එක combo box එකක් කර හැටි මතක නම් ඔයාලට lookup wizard එක හදද්දි මම පාවිච්චි කරේ පරණ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මම හිතන්නේ කලින් සතියේක බලන්න
ඒක අපි කිව්ව කොහොමද lookup column එකක් හදාගන්නේ කියලා මොකද්ද? වෙනත් table එකක තියෙන data පාවිච්චි කරලා තවත් table එකක lookup column එකක් හදන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඒක නිසා තමයි මේ එතනදී අපි lookup column එක හදනකොටම මේ දෙන්න අතර link එකක් හැදිලා තියෙනවා. ඒක තමයි මේ මෙතන පේන්නේ. simple relationship එක හැදිලා තියෙනවා. ඒක තමයි පේන්නේ. මේ department table එකේ department ID එකත් employee table එකේ department ID එකත් අතර link එකක් හැදිලා තියෙන ඉබේම ඒ lookup column එක හදපු නිසා. කමක් නේ. අපි මෙහෙම කරමු. අපි මේකට මේ දැන් හැදිච්ච එක හදන්න දෙයක් නැහැ. මම ඇදලා හදුවොත් ඔච්චරනේ හදන්න දෙන්නේ. හදපේක පොඩ්ඩක් එඩිට් කරමු. ඒක කරන්න පුළුවන් රිලේෂන්ෂිප් එක උඩ රයිට් ක්ලික් කරලා edit relationship යන්න. හරිද? දැන් ඉන්ටිග්‍රිටිස් එහෙම අපිට ඇඩ් කරන්න පුළුවන් මේවා ටික් ගාලා ඕකේ කරන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා. The database engine could not log the table employee because it is already in use by another person or process. මේ කියන්නේ employee table එක open කරලා දැනට තියෙන එක නිසා මට මේ වැඩේ කරන්න බෑ. එහෙනම් අපි ඔන්න මුලින්ම මේක close කරලා ඉමු. හරිද? employee table එක close කරමු. department table එක close කරමු. මොකද මම ඔයාලට යෝජනා කරේ අනිවාර්යයෙන්ම close කරලා ඉන්න එක. එහෙනම් edit කරන්න යනවා. edit කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. right click කරලා edit relationship නැත්නම් ඒ line එක double click කරන හරියට ඒත් හරි. මම integrities add කරනවා දැන්. cascade update cascade delete එහෙම select කරලා okay කරනවා. ඔන්න ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ. මෙන්න මම අර කලින් කිව්ව ප්‍රශ්නේ. මොකද අපි අනවශ්‍ය dataත් එක්ක තමයි වැඩේ කරන්න යන්නේ. Microsoft Access cannot create the relationship and enforce referential integrity data in the table employee violates referential integrity rules. Employee table එකේ තියෙන data මේ integrity rules වලට එකඟ නෑලු ඒවා violate කරනවා කියන්නේ උල්ලංඝනය කරනවා. For example, there may be a record relating to the employee in the table field but no record for the employee in the primary table. හරිනේ ඉතින්. department table එකේ නැති data එකක් දැක්කා employee table එකේ තියෙනවා. department table එකේ තිබුණ නැහැ department 1 එකක්. හැබැයි employee table එකේ තිබ්බා department 1 එක. ඒතකොට referential integrity rules වලට තනිකර පටහැනියි. එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම primary table එකේ තියෙන එකක් විතරයි related table එකට යන්න ඕන. ඒක නිසා කියන edit the data so that record in the primary table exists for all related records. ඒතකොට employee table එකේ තියෙනවා ඔක්කොම ටික department table එකට දාලා එන්නලු මේ වැඩේ කරන්න. If you want to create a relationship without following the rules of integrity, clear the enforce integrity checkbox. ඒ කියන්නේ ඔයාලට මේක නැතුව ඕන නම් හදන්න දෙන්නලු. මේව අයින් කළා ඕකේ කරලා කරගෙන යන්නලු ඕන. නමුත් ඒක එච්චර සාර්ථක නෑ. ලස්සන නෑ වැඩි. මම කරන්නම් මෙහෙම දෙයක්. මම මේක close කරන්නම් save දීලා department table එකට මම හරිද මම record එකක් add කරන්නම්. new record එකක් add කරන්න. D1 කියලා. D ඒක නිකන් මෙතන click කරලා add වෙනවා මම නිකන් අතන ඉපි. මෙතන පුළුවන් new save වගේ තියෙනවා. D001 අපි ආදාම admin කියලා admin flow එක අපි හිතමු 2 කියලා 0.1.1.5 7.8.9.7.5 phone number එක. හරි. ඔන්න දැන් department table එකේ admin department එක තියෙනවා D001 නමේ. මට පුළුවන් ඕන නම් මේව sort කරන්න ළමයි. sort කරන ගමන් පිළිවෙලට හදන්න. මේ තින්නේ මේ column එක select කරලා මෙතන ascending විදිහට sort දෙන්න පුළුවන්. එතකොට අප D1 2 3 order එක හැදෙනවා. එහෙම තියෙන එකත් හොඳයි. එම්ම save කරලා තියමු. දැන් ඔන්න D1 කියලා department එකක් තියෙනවා. එතකොට employee table එකේ D1 දැන් ගැටලුවක් නෑ නේද? එහෙම department එකක් තියෙනවනේ. දැන් එහෙම තත්ත්වයක දැන් තියෙන දත්ත බැලුමට නිවැරදි. හරි employee table එකේ ඉන්නවා ඇත්තටම තියෙන department වල කට්ටිය තමයි ඉන්නේ. ඒ නිසා දැනට වැඩේ case එකක් නැහැ. එහෙනම් දැන් බලමු මගේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. මම කොහොමද යන්නේ මම ටක් ගාලා හොඳට බලා ගන්න database tools relationship. හරි. දැන් බලමු අර වැඩේ කරන්න පුළුවන්ද මට කියලා. දැන් department table එක department ID එකයි employee table එක department ID එකයි තමයි
එකිනෙකට මැච් වෙන්නේ. ඒතර primary table එක ගැන department table එක, related table එක ගැන employee table එක. primary table එකේ department ID primary key එක එයාගේ foreign key එකටයි අදින්නේ. ඕකනේ ක්‍රමය. දැන් ඇදිලා ඉවරයි. මොකද අපි අර මේ lookup හදපු නිසා ඇදිලා. ඒක වෙලා. මම දැන් integrities දාන්න යන්නේ. double click කරන්න enforce කරන්න one to many එකක් හැදෙන්න යන්නේ. ඒ කියන්නේ department table එකේ department ID උතන D1 කියලා D1 එකේ employee table එකේ දෙපාරක් දුකර අපි දැක්ක නේද? ඉතින් ඇත්තනේ මේක එකකට මේකේ ගොඩක්. ඒක තමයි one to many කියන්නේ. ඒක ඉබේම හැදිලා මේ. එයා අඳුන ගන්නවා මේ key එකත් එක්ක අඳුනගන්න. එයා දන්න primary key තියෙන field එකක් කිසිම වෙලාවකත් එකම දත්තේ එන්නේ නැහැ කියලා. හැබැයි එහෙම නොවන field එක දත්ත එක වගේම නැවත එන්න පුළුවන්. ඒක තමයි එයා ඒක සලකලා තමයි one to many කියලා කියන්නේ. හරිද? මේකත් හදිසියේ primary key එකක් වුණා නම් එයාගේ one to many කියලා තමයි දාන්නේ. one to one කියලා තමයි දාන්නේ. එයා ගන්න විදිය. ඕකේ. දැන් ගැටලුවක් නැහැ. එතන many එක පෙන්නන්නේ මේ infinity sign එක. අනන්තය ලකුණ තමයි පෙන්නන්නේ many කියන එකට. මෙයා. ඒක තමයි සංකේතය තරුව නෙමෙයි. save කරන්න close කරන්න. හරි. ඔන්න දැන් department table එකේ ඉන්න department එකක් තියෙන department එකකට employee කෙනෙක් add වෙන්න පුළුවන්. උදාහරණයක් අපි E5 කලේ employee කෙනෙක් ඉන්නවා කියලා. E5 එයා Rumesh එයා department එක D4 එයාගේ ගම Candy. හරි. එතකොට ඔන්න බලන්න මේ. එතකොට department table එකේ D1 තියෙන්නේ එකපාරයි. හැබැයි employee table එකේ D1 කීයද? 1යි 2යි. කියන්නේ one to many මේක එකකට මේකේ match වෙන records දෙකක් තියෙනවා. දැන් D4 ගත්තොත් D4 ඇවිල්ලා train department එක D4 එකපාරයි department table එක. හැබැයි employee table එක D4 1යි 2යි. රුවි නිසා රුමේෂ් දෙන්නම ආරකුරින් පටන් ගන්න. ඒ දෙන්නම පටන් ඉන්නේ මොන department training department එකේ. ඉතින් මේක ආරකුරින් පටන් ගන්න නිසා නෙමෙයි D1 D4 නිසා තමයි මේකේට ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපේ මේ relationship එකට තව යාළුවෙක් ඉන්නවා. ඒ salary table එක අපි ගමු. අපි යනවා database tools relationship. දැන් මෙතන පෙන්වන්නේ අපේ department සහ employee විතරනේ. හැබැයි කො salary table එක. එයත් ඕනනේ. එයත් තියෙන database එකේ table එකක් නම් එයත් මේ relationship එකට add වෙන්න ඕන. මෙයාත් මේ table view එකේ ඉන්න ඕන. කෝඩක් නැහැ නේ. ඔව්. මුලින් නම් අපිට මතකයි relationship ගියාම කෙලින්ම show table එක dialog box එකක් ලැබුණා. ඒක හරහා මට මෙයාව select කරගන්න පුළුවන් වුණා. දැන් නැහැ නේ ඒක. නෑ තියෙනවා මේ ඉතින්. මෙන්න තියෙනනේ show table කියලා පුංචි බටන් එක. ක්ලික් කරන්න. එතකොට අර dialog box එක ආපහු එනවා ටක් ගාලා. දැන් salary කියන එක නා select කරලා එයාවත් add කරගන්න මේ relationship window එක ඇතුළට. add. දැනට එයා ඉන්නේ independent. එයා නිදාසේ ඉන්නේ කාටවත් සම්බන්ධයක් නෑ. දැන් මෙයාව සම්බන්ධ කරගන්න ඕන කාත් එක්කද? මට පුළුවන් ද department එකයි salary එකයි සම්බන්ධ කරන්න? පුළුවන්ද? බෑ. ඇයි? මේකට match වෙන field එකක් මේකේ නැත. ඔන්න. department name මේකට අදාළ නැහැ. floor මේකට අදාළ නැහැ. phone number නැහැ. department ID එකක් නැහැ. එහෙනම් department table එක salary table එක සම්බන්ධ කරන්න බෑ. මේ දෙන්න. employee employee number. match වෙනව නේද? match වෙන දෙන්නේ. දෙන්නම් primary key. මෙයාගෙන් මෙයාට තමයි අදින්න වෙන්නේ. ඇයි? මෙයා employee කෙනෙක් අරගෙන එයාගේ salaries දෙන්නේ. salary දීලා බඳවගෙන ඉන්න නෙමෙයිනේ කරන්නේ. එහෙනම් employee table එක තමයි මුලින්ම data enter වෙන්න ඕන system එකේ. then salary. එහෙනම් employee table එකේ employee number එක එයාට match වෙන field එක salary table එකේ employee number එක. ඒතකොට primary key එක මෙන්න foreign key එක. primary key එක drag කරන්න foreign key එක උඩට අර වගේම ටික් කරමු. එතකොට වැඩි ලස්සනයි 1 to 1 එකක් හැදෙන්නේ. ඇයි? දෙකම primary key නිසා 1 to 1 එකක් හැදෙන්නේ. ඔන්න මේ relationship view එක save කරන්න close කරන්න. දැන් salary table එකට දාන්න පුළුවන් ඕනම employee කෙනෙක් employee number 1 to 5 වෙනකම්. මට salary table එකට දාන්න පුළුවන් E6 කෙනෙක්. ඇයි? employee table එකට දාලා වර කියලා කියන්නේ. so 3 කෙනෙක් පුළුවන්. 5. යාර 35000 කියලා බේසික් එක. එහෙම පුදේ. E 5ක් නැද්ද? E 5 කියන්නේ. E 5 E බිඳ 2 5 E බිඳ බිඳ 3යි 5 දාලා තියෙනවා. හරි. එහෙනම් ඔයාලට හිතන්න පුළුවන් එන්න ඉස්සෙල්ලා එකත් හරි කියලා නේද? නෑ. ඔන්න 6. 6 නෑ. හොඳේ. ඔන්න 5. කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නෑ මේකට. right. E 5 ගත්තා. E 5 කියන්නේ දැනට employee table එකේ ඉන්න
එම්ප්ලොයි කෙනෙක්. රුමේෂ් තමයි මේ යාගේ සැලරි එක තමයි මේ දාලා තියෙන බේසික් සැලරි 35. හරි කැපිටල් සිම්පල් ප්‍රශ්නයක් නුනට හොඳයි මේවා ඩේටා එන්ටර් කරද්දී පිළිවෙලකට ටයිප් කරන්න. ඒක නිසා කැපිටල් කරාම ඔන්න වැඩේ හරි. ඒතර ඔන්න රිලේෂන්ෂිප් කතන්දරේ යම් මට්ටමකට ඔයාලා තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඔව් බලමුත් අනිත් එකටත් ගිහලා ටක් ගාලා මම හතරවෙනි එකක් ගන්න. හතරවෙනි ටේබල් එකේ තියෙන්නේ මේ payment details එක නේ. ඔව් ඒකට ගිහලා බලමු. ඒක ටේබල් එකයි තියෙන. ඒතර ටේබල් එකක් තියෙන database එකේ relationship ප්‍රශ්නයක් එන්නේ නැහැ අපිට. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. database එකට වැඩි නම් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ප්‍රශ්නයක් හිතන්න එපා. මේ ඒක කරන්න වෙන්නේ එහෙම වැඩි තැනකට. මම මේකේ තියෙනවා. මේකේ තියෙනවා customer info order details කියලා ටේබල් තුනක්. customer info customers ලගේ විස්තර තියෙනවා. order එකේ order සම්බන්ධ විස්තර තියෙනවා. order එක සම්බන්ධ order details එකේ ඒ කවුද customer මොකද්ද මොන invoice එකෙන් කරපු order එකද කවද්ද කරේ කියලා විස්තර තියෙනවා. හරි. මේක මකමු පොඩ්ඩක්. මම නම් යෝජනා කරන ඔයාලා ළමයි රිලේෂන්ෂිප් ඔක්කොම හදලා ඉවර කරලා පස්සේ data enter කරන එක තමයි යෝජනා කරන්න හොඳයි කියලා. නැත්නම් data enter කරලා මේ වැඩේ කරන්න ගියාම එන්න කතන්දර. හරි. මේකෙන් අත්දැකීම ගන්න බලන්න. මේක තමයි ප්‍රශ්නේ. කස්ටමර්ස් ලා ඉන්නේ ඒක වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් ටේබල් එකක් කිසිම එකක් එක්ක සම්බන්ධ නැහැ. කස්ටමර් උදේකලාව යාගේ තනිම කියන්නේ මේක කොහෙවත් තියෙනවන කියලා නිතියක් නැහැ. හැබැයි ඕඩර් ටේබල් එක ගත්තමත් එහෙම ඕක ඒක ඉන්ඩිපෙන්ඩන්ට් ටේබල් එකක්. ඕඩර් ටේබල් එකේ තියෙන එක යාගේ තනිම ඩේටා. හැබැයි ඕඩර් ඩීටේල්ස් එකේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඉන්වොයිස් නම්බර් එකක් ඒක ඕඩර් ටේබල් එකේ ඉන්න ඕනේ. කස්ටමර් ID එකක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම කස්ටමර් ටේබල් එකේ ඉන්න ඕනේ. එතන මෙන්න මේ ඕඩර් ඉන්වොයිස් නම්බර්ස් ටික මේ කස්ටමර් IDs ටික පිළිවෙලින් order table එකේ සහ customer info table එකේ තියෙන data මේ තියෙන. එහෙනම් මේ order detail එක තමයි වෙන වෙනම order එකටයි customer එකටයි relationships හදාගන්නේ. අපි යමු වැඩේට. මම යනවා database to relationship තුන්දෙනාම select කරලා එකපාරට add කරගන්න. close. හරි. right මෙන්න මෙතන තියෙන අතර compulsory primary key එකක් compulsory key එකක් දාලා තියෙන primary key දෙකක් එකතු කරලා හදාගත්තු key එකක් customer info ඉන්න order ඉන්න. එතන මේ දෙන්න අතර link එකක් මට හදන්න බෑ. මොකද මේක තියෙන කිසිම එකකට match එකක් මේක නෑ. මේ දෙන්න පැත්තකින් තියෙනවා. මෙයා ගත්තොත් customer order details ඔව් හරි. මේකේ customer ID එක මේකේ customer ID එක තියෙනවා. ඒතර customer ගේ details අපි දාලා order එකට ගන්නවා නම් ඉස්සෙල්ලා මෙයාගෙන් ගන්න ඊට පස්සේ මෙයට අදින්න. primary key එක ID customer info එකේ order detail එකේ foreign key එක drag කරන්න tick 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 යන්න create කරන්න. one to many එකක් හදන. ඒ කියන්නේ එක customer ට orders many ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඇත්ත නේද? එක් කඩේකින් අපිට එක බඩුවද ගන්න පුළුවන් නේ. ඔව්. හරි. ඊට පස්සේ ඔයා පැත්තට ඉන්නකෝ. මේ දෙන්න ගමුකෝ අපි. මේ දෙන්න order details එකයි order එකයි. order details එකයි order එකයි. ඒතර මේ invoice number එක පෙන්නන්නේ මේ order එකේ තියෙන invoice number. ඒ කියන්නේ order එකේ ඉඳන් ළමයි අදින්න ඕන ඔයා. කොහටද? order details එකට. order එකේ ඉඳන් තමයි order details එක අදින්න. එහෙමද? බලමු පොඩ්ඩක්. order එකේ. order එකේ ඉඳන් order details එකට. ඔව්. ඒක ලොකු ගැටලුවක් නෑ. හැබැයි ඒක දෙකත් කොයි එකද මම මට බැලුමට පේන විදියට මේකේ invoice number එක මෙන්න. orders. තද මෙයා order එකක් තියෙනවා. මෙන්න මේ දවසේ මේ customer order 1 එක ඒ 1 එකට දාලා details මේ. අපි order details එකෙන් order එකට අදිනවා. වැඩ කරද්දී අවුලක් නැති අපි හදමු. order details එකේ invoice number එක order එකට. order details එකේ තියෙන basically order එක ගැන මූලික විස්තර ටික. ඒතර in detail තියෙන්නේ order table එකේ. අපි ටික් ටික් ගාලා දාමු ඒවා ටික් කරලා create. එතකොට one to many එකක් හැදෙන්නේ මේතර ඒක invoice එකට මේකේ many ඉන්න පුළුවන් කියලා කියන්නේ. හදද්දී ගැටලුවක් ආවත් අපි ඊළඟ දවස් පොඩ්ඩක් ඒක වෙනස්කම් දැම්මට ටක් ගාලා මං හිතුවේ බැලුමට මට හිම්පුනේ. ඔයාලා මේක හදද්දී පොඩ්ඩක් බලන්න තර්ක කරලා වැඩේ අවුල් ගියොත් අපි දෙකට මාර්ක් කරමු. අපි ඊළඟ එකත් හදලා ඉවර කරමු අද. 6 වෙනි එක company database එක sorry නෙමෙයි. ඉතින් වාසනාව නේද? එක table එකක් තියෙන්නේ නේද? relationship ප්‍රශ්න ඉච්චරෙන්නේ නැහැ. හරි. මම තව චූටි දෙයක් ඔයාලට කියලා අද දවස් ඉවර කරන්න.
මෙන්න මෙහෙම අපි ගමු එක්සාම්පල් එක මේක ගමු ABCDB එක මෙහෙම එකක්. අන්න දැන් අපි referential entities වලදී අපි case get update and delete කියලා එකක් දුන්නානේ කියා දුන්නානේ ඒක ඇත්තට වෙනවද කියලා බැලුවේ නැති නිසා පෙන්නන්න. එතන department table එකේ ඔන්න D4 train department එක තියෙනවා. නැත්නම් අපි D3 බලමු employee ඉන්නවා salary. අපි D or D3 එක සම්පත් ඉන්නනේ සම්පත් ඉන්න කොහෙද? HR එකේ. අපි හිතමු උදාහරණයක් HR department එක system එකේ අයින් කරනවා අපි. ඒ කියන්නේ ආයතනයේ HR department එක නැති කරනවා. අයින් කරනවා. කියන්නේ ඒකේ දැන් මේ මොහොතේ දැනට తాවකාලික විතන්න employees ලවත් එක්කම අයින් කරනවා කියයක් ඈ. තමයි වෙන්නේ ආ වෙන තැනකට shift කරලා තමයි උනත් අයින් කරන්නේ. එහෙනම් අපි කලින් එයා වෙන තැනකට දාලා තමයි department එක වහන්න ඕනේ. දැන් මෙතනදී අපි එහෙම කරන්නේ නැති නිසා department එක අයින් කරනකොට ඉබේම ඔය කියන department එකට අදාළ වෙන employees ලා ඉන්නවනම් එයාලා මැකෙනවා. ඒක තමයි case get update එකේ වෙන්නේ. method delete එකේ වෙන්නේ. මම delete එක run කරන මේ row එකම delete කරනවා. ඔන්න select කරා delete දුන්නා. මම delete key එක press කරලා මම හරිද? ඒකේ message එකක් යනවා ටිකක් දිග එකක් warning එකක් එන්නේ. Relationship that specify case get delete are about to cause one record in the table along with related record in the tables to be deleted. යා කියනවා මේ delete කරන record එකට match වෙන එක record එක වෙන related table එකේ අයින් වෙනවලු. Are you sure you want to delete these records? ඒකේ කියන්නේ Nokia කියන්නේ දැන් අපිට employee අයින් වෙනවනේ. කියන්නේ අපිට මට මතක නැහැ සමන්ද කමල් ඉටි කියලා employee එයා අයින් වුණොත් අපිට අලුතෙන්ම එන්ට කරන්න බෑ. ඇත්ත කතාව නම් department එක වැහුවා කියලා සේවකයෝන් අයින් කරන්නේ නැහැනේ. නමුත් මේ කරන විදියට වෙන්නේ මොකද්ද? department එක අයින් කරාම සේවකයෙක් නැකිලා යනවා. සේවකයා මැකුණා කියන්නේ සේවකගේ salary ඔක්කොම මැකෙනවා. කමන්නේ අපි years දෙමු දැන්. දීපවඩියක් ආපස්සට ගන්න හොඳ නැති නිසා. තේනවද මේ? ඔන්න දැන් employee 1 delete කරා. දැන් delete වගේ hashtag එකක් කියන්නේ ඒක refresh වුණාම හරියනවා. මේක close කරලා නැවත open කරනවා system එක table එක නැවත open කරනකොට ඒක mac එක වෙනවා. හරි හරි. මොනවාද D3 වල හිටපු man ගියා. D3 වලට පෙකන ගියා. ඒතර අපි ඒ වෙලාවට අපි කරන්නේ මොකද්ද? employee D උදාහරණ D4 වහන්න ඉන්නවා කියලා D4 එකේ ඉන්න කට්ටියව වෙන division එකකට මාරු කරලා තමයි D4 එක වහන්න. එතකොට සේවකයෝම අයින් වෙන්නේ නැහැ. So salary එකේ අපි හිතමු උදාහරණයක් ඔය කියන salary employees ලා ඉන්නවා කියලා D2 3 4 5 D2 3 4 5 D2 3 4 ඔන්න දැනට මේ සේවකයෝ ඔක්කොම ඉන්නෝනේ salary table එකේ ඉන්න table employees ලා ඔක්කොම employee table එකේ ඉන්නවා මම මෙහෙම කරන්න මම හිතන්න මේ කවුද වැඩිපුරම ඉම්පැක්ට් එක දෙන්නනේ හරි ටක් ගාලා බලන්න පුළුවන් අපි හිතුව රුවිනි රුමේෂෝ ඉන්න D4 වල හරි රුවිනි සහ රුමේෂ් D4 වල රුවිනි කවුද E3 රුමේෂ් E5 so salary table එකේ E3 ඉන්නවා E5 ඉන්නවා මේක පොඩ්ඩක් ascending order එකට sort කරමු හරි E3 ඉන්නවා E5 ඉන්නවා ඔන්න salary table එකේ ඉන්නවා යාගේ salaries දාලා employee table එකේ ඉන්නවා E35 එයා අයිති වෙන division එක department E4 මම department table එක D4 අයින් කරනවා D4 අයින් කරනවා මම delete key එක press කරනවා row එක select කරලා අර වගේම කියනවා දැන් one record edit කරනවා yes මොකද වෙන්නේ employee table එකේ ඔයාලට පේනවද මේ දෙන්න delete කරලා දෙන්නම delete කරලා salary table එකේ ඒ දෙන්න delete කරලා පේනවද case එක delete එක කරන නෝක primary table එකේ record එක delete කරනකොට match වෙන ඔක්කොම ටික අනිත් table වල තිබේම match වෙන records delete වෙලා යනවා මෙහෙම දෙයක්වත් මම කියන්න පුංචි update එකක් වෙන විදිය එතන මෙහෙම දැන් department 1 විතරයි ඉතුරුලා තියෙන්නේ නේද ඔක් කමන්නේ හිතන්න මෙහෙම දෙයක් අපි හිතමු මේක මම වෙනස් කරනවා කියලා DP department DP 01 විදියට DP01 විදියට වෙනස් කරා. يعني චූට්ටක් වෙනස් කරා අපි කවද department ID එකේ format එක නැත්නම් value එක වෙනස් කරා. ඒතර employee table එකේ ඔයාලට පේනවද? ඉබේම වෙනස් වෙලා නේද DP1 කියලා.
ඔන්නකොට කියන cascade update එක කියලා. ඒත් primary table එකේ අදාළ data එක වෙනස් කරොත් related table එකේ ඒ data auto වෙනස් වෙනවා. auto update වෙනවා. ඒකට කියනවා cascade update කියලා. right. ඔන්න වගේ කාරණා තමයි relationship ගැන ඔයා දැනගන්න ඕන. මම ඔක්කොම ටික මකලා තියන්න. අපි ළඟ දවසේ අලුතෙන් data enter කරලා නේද? queries වලට යමු. එතකොට මම හිතන්නේ right. එතකොට මම පැහැදිලි වෙන්න නැති වොන්න කොහමද මේ relationship එකක් හැදෙන්නේ කියලා. relationship හදාදී එතකොට table දෙකක් අතර තමයි මුලින් හැදෙන්නේ. එහෙම table 100ක් තිබ්බා database එකේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕන. relationship හදාදී හරි වැදගත් primary key සහ foreign key එක. ඒතර අපේ කොන හරි table දෙකක් සම්බන්ධ කරනවා නම් ඒ table දෙකේ match වෙන fields නැත්නම් අපිට මේ වැඩේ කරන්න බැරුව යනවා. ඒතර foreign key එක අපි decide කරලා අපි ඉතනට දාගන්න ඕන second table එකට. ඊට පස්සේ cascade update delete එක දාන එක වැදගත්. එතකොට primary table එකේ data අයින් කරවද related table data ඉබේම අයින් කරන්න හෝ update කරන්න මේක හරහා පුළුවන් වෙනවා. එතකොට අපේ database එකේ නිතරම accurate වෙනවා. ඒ කියන්නේ නිරවද්‍යතාවය නිතරම හරි වැඩි. අනවශ්‍ය දත්ත මේක ඇතුළට තැම්පත් වෙලා තියෙන්නේ. එහා data store කරගන්න. ඒ කියන්නේ storage එක හරි මොකද හොඳට පාවිච්චි කරන්න පුළුවන් system එකේ. අතර ගොඩක් දේවල් ඒකත් එක්ක improve වෙනවා system එකේ තියෙන. ඒක නිසා අන්න ඒ දේවල් ඔළුවේ තියාගන්න. ඒතර ඔයාගේ practicals මේ විදිහටම කරලා බලන්න. ඔයාලට දැනට එතකොට database එක හදාගෙන table හදන්න පුළුවන්. table හදලා ඊට පස්සේ හදන table හදනකොට පස්සේ සමස්තය අයිති ළමයි. මොනවාද field name එකටයි හදාගන්න එක, date type එක හදාගන්න එක, සමහරක් අත්‍යවශ්‍ය වෙන field properties වෙනස් කරගන්න එක. ඒ සියල්ල ඇතුළත් table එකක් හදනවා කියවට පස්සේ primary key එක define කරන එක. ඊට පස්සේ relationship තමයි මේ දැන් කතා කරේ. ඒතර database එකක relationship හදද්දී අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕන. මේ relationship හදන අවස්ථාවේදී ඒකට අවශ්‍ය වෙන table සියල්ල close කරලා ඉන්න ඕන. හරි. එහෙනම් මම හිතන්නේ වැඩේ හරියටි අපට ඊළඟ දවසේ ඒ කියන්නේ හෙට මම ගන්නවාව queries වලට යන්න පුළුවන්. කොහොමද database එකක තියෙන data විවිධ පැතිකඩ යන්න ඔස්සේ එක views වලින් ඒවා අපි එළියට ගන්න කොහොමද? පුංචි calculations කොහොමද query එක කරන්නේ? queries වර්ග කීපයක් තියෙනවා. බලමු මොනවද කතා කරන දේවල් කියලා ආගම මට්ටමේ. අවශ්‍ය වෙන දේවල්. ඒකට අපි එනම් හෙට හම්බෙමුනේ. හරිද?